නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත මාතිකා වැඩසටහන ඔස්සේ අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන මාත්‍රකා පිළිබඳවයි අප සාකච්ඡා කරන්නේ. එහිදී විශේෂයෙන්ම මේ මාත්‍රකා ධර්ම පිළිබඳව අපි එකිනෙක අරගෙන හඳුනා ගන්නට යෙදුනා. තික මාතිකාවන් පිළිබඳව මූලික වශයෙන්ම එහිදී කතා කෙරෙන්නේ. තික මාතිකාවක් කියන්නේ මොකක්ද කියන එක දැන් ඔබ හොඳටම දන්නවා. මාත්‍රකා තුනක එකතුවක් කියන එක. මේ මාතෘකා තුනක එකතුවක් හැටියට අපි අවසාන වශයෙන් කතා කළේ දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා කියන මාතෘකා තුනේ එකතුව නැතිනම් දස්සනේන පහතබ්බත්‍රිකය තමයි අපි අවසාන වශයෙන් කතා බහ කරමින් සිටියේ. එහිදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ මාතෘකා පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපි ඉගෙන ගන්නකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ පාඩමක් වගේ නේද මේ කරුණු අපිට තේරුමක් තියෙයිද ඉගෙන ගත්තාය දැනගත්තාය කියන එක අපිට වැදගත් වෙයිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්නතුනේ සූත්‍ර ධර්මයක් අධ්‍යයනය කළත් අභිධර්ම පිටකය අධ්‍යයනය කළත් අපිට මේ මොන අවස්ථාවක් අපි ධර්මයේ පිළිබඳව අහගෙන ඉන්නකොට ශ්‍රවණය කරනකොට ධර්මදේශනාවක් නමුත් අපිට මේ වචන ඇහෙනවා. දැන් උදාහරණයක් හැටියට කන්ද සූත්‍රය ගන්නකො කන්ද සූත්‍රය අහනකොට අපිට එතනදී හම්බෙන ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධය අතර තියෙන වෙනස පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට සාසවා උපාදානීය කියලා වචන දෙකක් ඇහෙනවා. එතකොට සාසවා උපාදානීය අපි දන්නේ නැත්නම් සාසවා කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැත්නම් උපාදානීය කියන්නේ මොකක්ද කියලා ඒක නිකම්ම වචන දෙකක් පමණක් වෙනවා. ඒ නිසා අපි ශාස්ත්‍රව ධර්ම මොනවද කියලා අපි හඳුනා ගන්නට ඕනේ. සාසවා කියන අර්ථය හඳුනා ගන්නට ඕනේ. උපාදානීය කියන වචනය අපි හඳුනා ගන්නට ඕනේ. එතකොට ඒ මාතෘකා පිළිබඳව අපි මෙතනදී තේරුම් අරගෙන තිබුණාම අපිට මේ දේශනාවක් තුළදී මේ ස්කන්ධ ශාස්ත්‍රවයි කියපු ගමම අපි දන්නවා ඒක මොන පැත්තට වැටෙන මොන අර්ථයකින්ද ඒ කතාව කිව්වේ කියලා. ඒකේ තියෙන බරපතලකම, ඒකේ තියෙන ගැඹුර අපිට ඒ ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මාතිකා පාඩම ඊටාම වැදගත් වෙනවා මේ ධර්මයේ අධ්‍යයනය කරන අයට. ඒ වගේම බහුශෘත භාවය දියුණු කර ගැනීමේදී අපිට මාත්‍රකා ධර්මයන් ඊටාම වැදගත් වෙනවා. නැත්නම් කෙනෙක් හිතන්නට පුළුවන් අපි මේ දේ තේරුම් ගත්තා කියලා අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? අපි මොකක් හරි ධර්ම දේශනාවක යෙදෙන අර්ථය අහලා අපි ඒක පමණක් තේරුම් ගත්තාම මදිද කියලා කෙනෙකුට හිතන්නට පුළුවන්. නමුත් ඇත්තටම මේ දේවල් අපි තේරුම්ගෙන සිටීම ඊටාම වැදගත් වෙනවා. ඒ ධර්ම දේශනාවක් වුණත් අපිට හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ මේ යතුරු ටික අපි ළඟ තිබුණොත්. එතකොට තමයි අපිට මේ ධර්ම දේශනාවෙහි කතා කරන ద్వාරය විවෘත කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ මාතෘකා කියලා කියන්නේ විශාල පරාසයකට ප්‍රවේශ වීම සඳහා අපිට තිබෙන යතුරු දොරටු ටිකක තිබෙන යතුරු ටික. ඒ නිසා මේ යතුරු ටික ක්‍රියාත්මක කරවීමෙන් තමයි අපිට මේ ධර්මයට ප්‍රවේශය සලසා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසායි මේ මාතිකා ධර්ම අපිට ඉගෙන ගැනීම ඉතාම වැදගත් වෙන්නේ. පින්නතුනි අපි අවසාන දේශනාවන් තුළදී කතා කළේ දස්සනේන පහතබ්බ ත්‍රිකය. එහිදී අපි දස්සනේන පහතබ්බා ධම්මා. එතකොට මේ දර්ශනයෙන් පහ කළ යුතු ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. කතමේ ධම්මා දස්සනේන පහතබ්බා. කවර ධර්මයෝද දර්ශනයෙන් පහ කළ යුතු වූ ධර්මයෝ වන්නේ. එතකොට එතනදී අපි හඳුනාගත්ත දර්ශනයෙන් පහ කළ යුතු ධර්මයෝ හැටියට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ තුන් සංයෝජන ධර්ම තමයි දර්ශනයෙන් පහ කළ යුතු බවට පත්වන්නේ. ඒතර දර්ශනයෙන් පහ කළ යුතුයි කියලා කිව්වේ සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණයට පත්වන සෝවාන් මාර්ගයේ උපදවා ගැනීමෙන්ම දුරව යන සංයෝජන ධර්ම. කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා කියනවා නම් එයාගේ මනස තුල සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ඒ වගේම
එයාට යම්කිසි ආකාරයන්ගෙන් විචිකිච්ඡාදිය තිබුණා නම්, සැකය තිබුණා නම්, ඒ සැකය බුද්ධ ආදී අටතැන්හි පවත්නා සැකය දුරු කරගන්නට ඒ හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම සීල ව්‍රත සමාදානයන්. සීල ව්‍රත සමාදානයන් කියලා කියනකොට මේ ඊතෝ බහිද්දා මේ ශාසනයෙන් බාහිරව ගියපු අන්‍ය ශාස්ත්‍රෝන්ගේ මුව බැලීම කියන දේ. ඒ කියන්නේ අන්‍ය ශාස්ත්‍රෝන් කරා පැමිණීම කියන දේ. දර්ශනය වෙනස් වෙන විදිහේ තැන්වලට අපි එළඹීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. මොකද එයා මාර්ග ආර්ය දර්ශනයක් දැක්කා. ඒ ආර්ය දර්ශන සංඛ්‍යාත මාර්ගය එයා අවබෝධ කරගත්තා. ඒක දැක්කා. එතකොට ඒ දර්ශන භූමිය කියලා කියන්නේ ඉස්සෙල්ලාම කෙනෙක් ප්‍රවේශය සලසා ගැනීම. ධර්මයට ප්‍රවේශය සලසා ගන්න මොහොත, දැක්මට ප්‍රවේශය සලසා ගන්න මොහොත. එතකොට ඒක හරියට මේ සෝවාන් මාර්ගය සහ ඵලය කියලා කියන්නේ අපි සඳහන් කළ අන්ධකාර වේලාවක විදුලියක් කොටනවා වගේ කියලා. ඒකට ඒ විදුලි එළියෙන් අපි බාහිර තියෙන දේ අපි දකිනවා. රූපාදී දේවල් අපි දකිනවා. ඒ රූපාදී දේවල් අපිට දකිනකොට අපිට වැරදි සහගත දෘෂ්ටි තිබුණා නම් ඒ සියල්ලක්ම දුරු වෙලා අපිට පවත්නා දේ පිළිබඳව නිශ්චිත අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට මේ ලෝකේ පවත්නා යථාර්ථය පිළිබඳව ඒකලේශ මාත්‍රික දර්ශනයක්, දැක්මක් තමයි මෙතනදී උපදින්නේ. ඒ දැක්ම දැකීම තුළ Tamanට තිබුණා නම් බොහොම භයානක බරපතල මට්ටමේ සංයෝජන ධර්ම, ආශ්‍රව ධර්ම තිබුණා නම් ඒ සියල්ලම ප්‍රහාණයටපත් වෙනවා. ඒ සියල්ලම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයටපත් වෙනවා. ඒ නිසා තමයි මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වන දේවල් හැටියට දක්වන්නට යෙදුනේ. සක්කාය දිට්ඨිය කියනකොට විෂයාකාර සක්කාය දිට්ඨිය හඳුනා ගන්නට යෙදුණා. විචිකිච්ඡාව කියනකොට බුද්ධ ආදී අටතැන්හි පවත්නා සැකය පිළිබඳව අපි විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම සීලබ්බත පරාමාසය කියනකොට මොකද්ද සීල ව්‍රත පරාමර්ශණය කියන්නේ කියන එක පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. මේ තමයි දර්ශනයෙන් පහ කළ යුතු ධර්ම බවට පත්වන්නේ. එතකොට මේ දේවල් අපි දර්ශනයෙන් පහ කරගත යුතු ධර්ම වෙනවා වගේම මෙතනදී තියෙන විශේෂත්වය තමයි මානි තීනි සංයෝජනානි. මේ තුන් සංයෝජනත් තදේ කට්ඨාච කිලේසා. තදේ කට්ට උන කෙලස්. තදේ කට්ඨාච කිලේසා. තදේ කට්ඨාච කිලේසා කියලා කියන්නේ ඔවුන්හා එකට පවත්නා වූ කෙලෙසයෝ. ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨියත් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය යෙදී කරන යම් කිසි කෙලෙස් ඇති වෙනවා නම් හිතේ සක්කාය දිට්ඨිය නිසා උපදින යම් ආශ්‍රව කෙලෙස් ධර්ම තියෙනවනම් අන්නේ කෙලෙස් ධර්මතා ටිකත් එක්ක තදේ කට්ඨාච කිලේසා. තදේ කට්ඨහු කිලේසයත් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. තන් සම්පයුක්තෝ ඒ කෙලෙස් හා සංප්‍රයුක්ත වුණ මේ දේවල් හා සංප්‍රයුක්ත වුණ යම් ස්කන්ධ ධර්මතා ටිකක් තිබෙනවා නම් ඒ ස්කන්ධ ධර්මතා ටික අනුත්පාද සංඛ්‍යාත භාවයටපත් වෙනවා. අනුත්පාද සංඛ්‍යාත භාවයටපත් වෙනවා කියලා කිව්වේ නැවත නොහට ගන්න බවටපත් වෙනවා කියන එක. එතකොට මේක ආයේ උපදින්නේ නැහැ. නැවත හට ගැනීමකට ලක්වන්නේ නැහැ. මේක උපදින්නේ නැහැ නැවත. ඒ නිසා සෝවාන් ආර්යයන් වහන්සේට මේ ලෝකේ කවදාවත් සක්කාය දිට්ඨිය උපදවනවා කියන එක සිද්ධ වෙන කරුණක් නෙමෙයි. ඒ වගේම සැකය උපදිනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සීල ව්‍රත පරාමර්ශණය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පළවෙනි තලයටපත් වෙනකොටම ඒ කෙනා මේ සංයෝජන ධර්මතා ටික දුරු කරනවා කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ දර්ශනයෙන් පහ කළ යුතු ධර්ම පිළිබඳව අපි කතා කරනකොට මොනවද මේ දර්ශනයෙන් පහ කළ යුතු ධර්මයන් කියන එක පිළිබඳව අපිට සිත් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දික්ටි සහගත චිත්තෝත්පාද 4 අපිට අකුසල් සිත්වල හම්බෙනවනේ. සෝමනස්ස සහගත දික්ටිගත සංප්‍රයුක්ත අසංකාරික සහ සසංකාරික කියලා සිත් දෙකක්. මේ සිත් දෙකත් උපේක්ෂා සහගත දික්ටිගත සංප්‍රයුක්ත අසංකාරික සහ සසංකාරික කියලා සිත් දෙකක් හම්බ වෙනවනේ. මේ සිත් දෙකත් කියන මේ දික්ටිගත සංප්‍රයුක්ත සිත්.
ditthිගත සංප්‍රයුක්ත සිත් කියලා කියන්නේ දෘෂ්ටිය හා යෙදී පවතින මිච්ඡා දිට්ඨිය හා යෙදී පවතිනා වූ මේ සිත් ටික ප්‍රහාණයට ලක්වනවා සෝවාන් මාර්ගය තුලින්. ඒ වගේම විචිකිච්ඡා සහගත සිත. දැන් උද්ධච්ච සහගත සිත සහ විචිකිච්ඡා සහගත සිත කියලා අපි සිත් දෙකක් අකුසල් සිත් කතා කරනවානේ. ඒකෙදි විචිකිච්ඡා සහගත සිතක් තියෙනවා. එතකොට සැකය සමග ඇතිවන්නේ අනේ විචිකිච්ඡා සහගත චිත්තෝත්පාදේ. අනේ විචිකිච්ඡා සහගත සිතත් සෝවාන් මාර්ගයේ උපදින ආර්යයන් වහන්සේට ප්‍රහීන වෙනවා. මේ ප්‍රහීන වීම නැවත අනුත්පාද වශයෙන් තමයි ප්‍රහාණයටපත් වෙන්නේ. ඒ කියන්නේ නැවත උපදින්නේ නැහැ කියන තැනකින්. ඒ වගේම ඒ සිත්වල යෙදෙන්නා වූ යම් චෛතසික ධර්මයන් තිබෙනවා නම් ඒ චෛතසික ධර්මයනොත් ඒ වගේම ඊර්ෂ්‍යා, මසුරු බව, කුක්කුච්චාදී චෛතසික ධර්ම තියෙනවා නම් මෙන්න මේ චෛතසික ධර්මයනොත් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණම ප්‍රහාණයට පත්වන ධර්ම. එතකොට අපායගාමී ශක්තියෙන් යුක්ත කර්මයන් සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණම ප්‍රහාණයට පත් වෙනවා. දිට්ඨි විචිකිච්ඡාදී මේ සියලු දේවල් වල චෛතසික ධර්මයන්ගේ චෛතසික සංප්‍රයෝගයන් නැවත නූපදින තත්වයට පත් කරනවා. එතකොට ඒ සිතත් ඒ සිතෙහි යෙදෙන චෛතසිකත් උපදින්නේ නැති තත්වයටපත් වෙනවා. එතකොට ඒ කියන්නේ සිත උපදින්නේ නැහැ කියන්නේ මේ සිතෙහි යෙදෙන චෛතසික ධර්ම උපදින්නේ නැහැ කියන එක. එතකොට ඒකෙන් කියන්නේ දැන් ඒ සිතක යෙදෙන අනිකුත් චෛතසික වෙන සිතක යෙදෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි වරදවා ගන්නට එපා. එතකොට මේ විදිහට ගත්තාම ඒ චෛතසික ධර්මතා ටික ඒ සිත හා සංප්‍රයුක්ත වූ සියලු ධර්මයොත් සෝවාන් ආරයන් වහන්සේට ප්‍රහීනයි. ඒ නිසා තමයි ඒ තදේ කට්ට කිලේසේනොත් ඒක හා එක්ව පවතිනා වූ අනිකුත් කෙලෙස් ධර්මතා ටිකත් ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන යම් ස්කන්ධ ටිකක් තිබෙනවා නම් ඒ ස්කන්ධ ධර්මතා ටිකත් ප්‍රහීනයි කියලා කියන්නේ. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයටපත් කළා කියලා කියන්නේ. එතකොට ස්කන්ධ වශයෙන් ගත්තොත් එහෙම සෝවාන් ආරයන් වහන්සේ ස්කන්ධ වශයෙන් ගත්තොත් සිව්වැදෑරුම් වූ ස්කන්ධ ප්‍රහාණයකටපත් කරනවා. අර දිට්ඨි සහගත චිත්තෝත්පාද ආදී සහිතව ඒ අකුසල චිත්තෝත්පාද පහම සෝවාන් ආරයන් වහන්සේ ප්‍රහාණයටපත් කරනවා. එතකොට ස්කන්ධ වශයෙන් ගත්තාම එතන යෙදෙන යම්කිසි වේදනාවක් තිබෙනවා නම් ඒ සිත්වල ඒ වේදනා ස්කන්ධයත් ඒ සිත්වල යම් සංඥා ස්කන්ධයක් යෙදෙනවා නම් ඒ සංඥාවත් ඒ කියන්නේ සංඥාවක් යෙදෙනවා නම් ඒ සංඥා ස්කන්ධයත් ඒ වගේම අනිකුත් ඊර්ෂ්‍යා මාස්චර්යාදී යෙදෙන මසුරු බවාදී යෙදෙන යම් චෛතසික සංප්‍රයෝගයන් තිබෙනවා නම් ඒ චෛතසික ධර්මේනොත් ප්‍රහාණයටපත් වෙනවා සංස්කාර ස්කන්ධයේ විදිහට. ඊට පස්සේ සිත්තික විඥාන ස්කන්ධය කියලා කියන මේ විදිහට ස්කන්ධ හතරක් අනුත්පාද විදිහට ප්‍රහාණ වෙනවා. ස්කන්ධ හතරක් අනුත්පාද විදිහට ප්‍රහාණයට ලක් වෙනවා. ආයතන විදිහට ආයතන ධර්මතා ටික ආයතන විදිහට ආයතන ධර්මතා ටික ගත්තාම ආයතන ධර්මතා දෙකක් ප්‍රහාණයටපත් වෙනවා මන ආයතන සහ ධම්මායතන විදිහට. ඊට පස්සේ ධාතු වශයෙන් දෙවදෑරුම් වෙනවා මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු කියන මේ ආකාරයට මේ ධාතු වශයෙන් දෙවදෑරුම් වෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විදිහට දෙවදෑරුම් වෙනවා කොහොමද? ලෝභය හැර අනිකුත් ඒ ධර්මතා ටික චිත්තචෛතසික ධර්මතා ටික දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. ලෝභය කියන දේ සමුදය සත්‍යයට අයිති වෙනවා. මේ විදිහට සත්‍ය දෙකකට මේ ධර්මතා ටික සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ තමයි දස්සනේන පහතබ්බා කියන මාතෘකාව අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන සහ සත්‍ය විදිහට අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙන ආකාරය. එතකොට දර්ශනයෙන් පහ කළ යුත්තේ අකුසල ධර්ම. ඒ අකුසල ධර්මයන් සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්‍රහාණයටපත් කිරීම සිද්ධ කරනවා. එතනදී දිට්ඨි සහගත චිත්තෝත්පාද සහ විචිකිච්ඡා සහගත චිත්තෝත්පාදයන් කියන මේ අකුසල ධර්ම සෝවාන් ආර්යයන් වහන්සේට නැවත උපදින්නෙම නැහැ. ඒතකොට 12 අකුසලයන්ගෙන් අකුසල සිත් 5ක් මේ අකුසල සිත් 12න් අකුසල සිත් 5ක් මේ විදිහට සෝවාන් ආර්යයන් වහන්සේ සම්පූර්ණම ප්‍රහාණයටපත් කරන බව
අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි භාවනාය පහතබ්බා ධම්මා. කතමේ ධම්මා භාවනාය පහතබ්බා. කවර ධර්මයෝ භාවනාවෙන් ප්‍රහතව්‍යද? කවර ධර්මයෝ භාවනාවෙන් ප්‍රහතව්‍යද? කියන්නේ භාවනාවෙන් දුරු කළ යුතු වූ ධර්මයෝ මොනවද? භාවනාවෙන් දුරු කළ යුතු වූ ධර්මයෝ මොනවද? එතකොට දැන් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන මේ භූමි දෙක. දර්ශන භූමිය කියලා කියන්නේ මොකද්ද? දර්ශන භූමිය කියලා කියන්නේ කෙනෙක් යම් ආකාරයකට දකිනවා නම් ඒ දර්ශනය තුලින් ප්‍රහාණය වීම කියලා අපි හඳුනාගත්තා. එතකොට භාවනා භූමිය කියලා කියන්නේ මොකද්ද? භාවනා භූමිය කියන්නේ භාවිත කිරීම කියන එකනේ. යම් ස්ථානයක භාවිත කිරීම තිබෙනවා නම් ඒක තමයි භාවනා භූමිය හැටියට හඳුන්වන්නේ. තියෙන දේ තමයි දියුණු කරගන්නට තියෙන්නේ. තියෙන දේ තමයි දියුණු කරගන්නට තියෙන්නේ. නැති දේ උපදවන්නට ඕන. දර්ශනයෙන් කරන්නේ නැති ආර්ය දර්ශනයක් උත්පාදනය කරන එක, උපදවන එක. ඒක උපදවගත්තට පස්සේ ආයේ උපදවන්න දෙයක් නැහැ. අපිට තියෙන එක දියුණු කරගන්න. ඒක ගිනි ඉපදවීම සහ ගින්න දියුණු කිරීම කියලා කොටස් දෙකකින් අපිට පෙන්වන්නට පුළුවන්. ගිනි නැති වෙනකොට ගිනි ගානා දඬු දෙකක් අරගෙන මේ දෙක එකට අතුල්ලමින් ඒ රත් වෙන තැන්වලට බොහොම සියුම් තන කැබලි ආදී තබමින් ඒ ගින්නක් කවුලව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තමයි නූපන් ගින්න ඉපදවීම කියලා කියන්නේ. ඒ තමයි හරියට දර්ශන භූමිය කියලා කියන්නේ. එතනදී නූපන්නා වූ දර්ශනය උපදවනවා, නූපන්නා වූ මාර්ගය උපදවනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ගින්නපත් වුණාට පස්සේ මේ ගින්න දැන් ඇවිලෙන්න පටන් ගත්තාම අපි ආපහු තවදුරටත් අර කෝටු දෙක එකට අතුල්ලා ඉන්න අවශ්‍ය නැහැ. දැන් කරන්න තියෙන වෙනත් ක්‍රියාකාරකමක් මොනවද? තව ඊට වඩා ටිකක් රළු දඬු කැබලි ආදී තබමින් ඒ තන කැබලි ආදී දමමින් අර ඇවිලුණු ගිනි පුපුර අපි වර්ධනය කරගන්නට අවශ්‍යයි. එතකොට දැන් ඒකට කියන්නේ ගින්න උපදවනවා කියලා නෙමෙයි, ගින්න පත්තු කරගන්නවා නැතිනම් වර්ධනය කරගන්නවා කියලා. අන්න ඒ වගේ තමයි දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා කියන්නේ. දර්ශන භූමිය කියලා කියන්නේ ඒක මූලික වශයෙන්ම උත්පාදනයට ලක් කරනවා. භාවනා භූමිය කියලා කියන්නේ උපදවාගත්තා වූ දර්ශනය නැවත නැවත දියුණු භාවයට පත් කරනවා කියන එක. මෙන්න මේ කාරණාව ඇතැම් වෙලාවට කෙනෙක් වරදා ගන්නවා සහ වැරදි විදිහට අර්ථකථන සපේන තැනක් දර්ශන භූමියයි කියලා කියනකොට කියනවා දැන් භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් කියනවා භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ තාම වැරදි දෘෂ්ටියක්. එතකොට භාවනා කරන්න කියලා දේශනා කරන්නේ කොතනද? මේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ සෝවාන් ඵලයෙන් එහාට තියෙන දේවල්. එතකොට අපි භාවනා කරන්න කියලා තියෙන්නේ භාවනා කියලා යමක් කරන්න ඕනේ කොතනින්ද? සෝතාපන්න ඵලයෙන් එහාට සකුදාගාමී වෙනකොට අනාගාමී වෙන්න රහත් වෙන්න තමයි භාවනාව තියෙන්නේ කියලා. සෝවාන් වෙන්න තියෙන්නේ එතකොට මොකක් කළාද? ඒ අය ඌණ පූර්ණයක් කරනවා. වැරදි විදිහට කරුණු අර්ථ ගැන්වීමක් කරලා එහෙනම් සෝවාන් වෙන්න තියෙන්නේ මොකක් කළාද? බණ අහලා තමයි සෝවාන් වෙන්න තියෙන්නේ. භාවනා කළා සෝතාපට්ටි ඵලයටපත් වෙන්න බෑ. බණ අහලා තමයි සෝවාන් වෙන්න තියෙන්නේ කියලා කෙනෙක් මේ විදිහට මේ කාරණාව පිළිබඳව වැරදි විදිහට සාවද්‍ය විදිහට අර්ථකථනය කරනවා. ඇත්තටම මේ භාවනාවෙන් සෝතාපට්ටි ඵලයට පත්වන්නට බෑද? විමුක්තායතන ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ බණ ඇසීම, බණ කීම මේ ආදී සියලු දේවල් අපිට පෙන්නනවා. සාකච්ඡා කිරීම ආදී පවා මේ ඔක්කොම මිදෙන්නට හේතු වන දේවල් හැටියට. ඒ වගේම පරතෝ ഘോഷෝච යෝනිසෝච මනසිකාරෝ කියලා මේ සෝවාන් වෙන්න තියෙන හේතු පිළිබඳව අපි විමසා බලනකොට පරතෝ ഘോഷයත් යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයත් කියන හේතු දෙක අපට ප්‍රධාන කරලා පෙන්වන අවස්ථා දකින්න පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් ඒ පිළිබඳව පවත්වන සම්මර්ෂණය කියන එක. නුවණින් ඒ පිළිබඳව පවත්නා සම්මර්ෂණය. එතකොට මේ බණ කියනකොට බණ කියන කෙනාගෙන් යම් කිසි දෙයක් වෙනම මේ ශක්ති කදම්බයක් සම්ප්‍රේෂණය වෙලා අනික් කෙනාගේ හිතේ තියෙන ආශ්‍රව දුරු කරනව නෙමෙයිනේ.
ඇතැම් අය උත්සාහවත් වෙනවා මේ බණ කියන කෙනාත් ආර්යෙක් වෙන්නට ඕනේ. ඔහුගේ තිබෙන ශක්තිය අනික් කෙනාට බලපාලා තමයි එතන තියෙන කෙලස් ඒ හිතේ තියෙන කෙලස් දුරු කරලා මේක ස්ථාපනය කරන්න කියලා ඔහොම වැරදි විදිහට ඔය පද කඩ අර්ථකථන සපේ නැත්තෝ මේ ධර්මයට අර්ථකථන සපේනවා අපි දකිනවා සමහර වෙලාවට. එහෙම සිද්ධ වීමක් ඇත්තේ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ එහෙම ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ඉතින් සාමාන්‍ය කෙනෙක් ඒ විදිහට දැන් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බණ කියලා තව කෙනෙකුට මේ මාර්ගඵල ලබන්න පුළුවන් සෝවාන් ආර්යයන් වහන්සේගේ ශක්තිය නිසා කියලා යම් කෙනෙක් තර්කණයක් ගොඩනගනවා නම් බුදුරජාණන් වහන්සේ සමීපයට යන බුදුරජාණන් වහන්සේ බණ කියනකොට බණ අහන හැමෝටම කොච්චර කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙන්නට ඕනේද හැමෝටම එහෙම වෙන්නේ නැහැ. පින් ඇත්තන්ට ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වන අයට ඒ භාවිත කරන අයට තමයි ඒක ඒ විදිහට කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඒක පුළුවන් කමක් නැත්තේ නෑ. තමයි ඉන්නවා බුදුරජාණන් වහන්සේ හමුවේහි බුදුරජාණන් වහන්සේ පසුපසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් විදිහට ඇවිල්ලත් ඇතැම් අයට ධර්මය අවබෝධ කරගන්නට බැරි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් විදිහට ඉඳලා බුදුරජාණන් වහන්සේ සමීපයෙන් ඉඳලා ඒ කියන්නේ ආනන්ද තෙරුන් වහන්සේට කලින් උපස්ථායකයෙක් විදිහට කටයුතු කරපු කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුව යමින් හිටපු බුදුරජාණන් වහන්සේත් එක්ක එකට වාසය කරපු අයටත් නිවන් දකින්න බැරි වුණා සමහර අවස්ථාවල. ඒකට හේතුව මොකද? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියද නැද්ද කියන එක නෙමෙයි කෙලස් ප්‍රහාණය කරන්නට හේතු වෙන්නේ. අත්තාකාරෝ තථාගතා කියලා දක්වන්නේ තථාගතයන් වහන්සේලා කියන්නේ මාර්ගෝපදේශකයන් වහන්සේලා. නැසලට පුළුවන් මාර්ගය කියන්න. කෙනෙක් ඒ මාර්ගේ යනවා කෙනෙක් නොයනවා. එහිලා බුදුරජාණන් වහන්සේට කළ හැක්කක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියක් නිසා තව කෙනෙකුගේ හිත පිරිසුදු කරලා කෙලෙස් දුරු කරනවා කියලා යමක් සිද්ධ වෙන්නේ නැහැ. බුද්ධ ශක්තියක් නිසා තව කෙනෙකුගේ කෙලෙස් දුරු වීම කියන දේ එහෙම ධර්මතාවයක් ලෝකයේ ඇත්තේ නැහැ. එහෙනම් කෙලෙස් ප්‍රහාණය කරනවා නම් කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙන්නේ මොන විදිහටද? කෙලෙස් ධර්ම දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හෝ සත්පුරුෂයන් වහන්සේ නමකගෙන් ඒ ධර්මය අප වෙතට අසා දැන ගැනීම කියන පළවෙනි සාධකයත් අහගත් ධර්මයේ ඊට පස්සේ ගිහිල්ලා ප්‍රායෝගිකව භාවිත කිරීම තුලිනුත් කියන මේ කාරණා දෙක තුල ඉස්සෙල්ලා අපි අහගන්නට ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. පරතෝච්ච ගොහසෝ කියලා කිව්වේ ඒකට. ඊට පස්සේ ඒක ඇහි තියෙනකොටම සෝවාන් වෙන්න ඕන කියලා එකක් ඇත්තේ නැහැ. ඒක අහගත්තට පස්සේ මේ පණිවිඩය අහගත්තට පස්සේ කළ යුතු දේ පිළිබඳව අපි තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ කැලේකට හෝ විවේක ස්ථානයකට හෝ තව කොහෙට හරි හෝ ගිහිල්ලා අපිට පුළුවන් ඒක මානසිකාරයේ පවත්තමින් ඒක නැවත නැවත හිතමින් ඒ පිළිබඳව අනුව දකිමින් අපිට මේක දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තුලින් තමයි අපිට සෝවාන් ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඇතැම් වෙලාවට දේශනාවක් අහගෙන ඉන්නකොටම ඒ පිළිබඳව පවත්වන යෝනිසෝ මනසිකාරය නිසාත් මිදෙනවා. එහෙම නැතිනම් මේ දේශනාව ඇහෙන්නේ නැතුව වෙනම පසෙකට ගිහිල්ලා අපි අහගත්ත දේ දියුණු කරනකොටත් කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ මානසිකාරයේ පවත්වමින් තමන් අහගත්ත දෙයක් තව කෙනෙකුට කියා දෙනකොටත් කෙනෙකුට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාකච්ඡා කිරීම තුළිනුත් කෙනෙකුට ඒ අවබෝධයට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ අවබෝධයට පත්වීම, දර්ශන භූමියට පත්වීම කියන එක අද අපි දකින භාවනාව කියලා අපි දකින ඒ දෙයින් සිද්ධ කරන්නට බෑ කියලා කෙනෙක් කියනවා නම් ඔහු ඊටාම වැරදි තැනක ඉන්නේ. ධර්මයේ වැරදිවට අල්ලගෙන තියෙන්නේ. එනිසා භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ මේ දර්ශන භූමිය භාවනා භූමිය කියලා කතා කරන්නේ වෙන කාරණාවක් පිළිබඳව. ඒ තමයි අර මම ගින්න ඉපදවීම සහ ගින්න දියුණු කිරීම කියලා කතා කරගත්තේ. අද අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ අපි ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා කියන එකට. අපි භාවනා කරනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා කියන එක. ඉතින් යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නේ නැතුව කොහොමද සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ? ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒකට මේ බණ අහගෙන ඉඳලම කරන්න ඕනේ කියලා කොහෙවත් සූත්‍ර දේශනාවල ඇත්තේ නැහැ. කොහෙවත්ම ඇත්තේ නැහැ. බණ අහගෙන ඉඳලා පමණක් සෝවාන් වෙන්නට ඕනේ කියන අවස්ථා ඇත්තේ නැහැ. ඕනෑ තරම් ඒ විදිහට මාර්ගඵලාදිගමයන්ට පත්ව තිබෙනවා.
මේ ධර්මය අහගත්ත ධර්මය ප්‍රායෝගිකව භාවිත කිරීම තුළ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තුළ එනිසා ධර්මය ශ්‍රවණය කරන කොට විතරක්ම නෙමෙයි අපිට සෝවාන් වෙන්න පුළුවන්කම තියෙන්නේ එතනින් බැහැරට ගිහිල්ලා අපි හිත දියුණු කරනකොට හිත වඩනකොට සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තුළ සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ දෙක පටලව ගන්නට හොඳ නැහැ. භාවනා භූමිය කියලා කියන්නේ ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියන කතාවක් නෙමෙයි. උපදෝගත්ත දර්ශනය දැන් තමයි වඩන්න තියෙන්නේ. ඒකට කියන අපි භාවිත කරනවා කියලා. භාවේතබ්බන්ති කියලා කියන්නේ අපි නැවත නැවත භාවිත කරනවා. එතකොට මේ අද සාමාන්‍ය භූමිය තුළ අපි හිත යෝනිසෝ මනසිකාර්යය තුළ භාවිත කරනවා. ඒ නිසා අපි මේක පොදුවේ කියනවා ඒකටත් භාවනා කියලා. හැබැයි භාවනා කියලා කිව්වට අපි භාවනා කරන්නේ දර්ශන භූමියටපත් වීම පිණිස. ඊට පස්සේ අපි භාවනා කරන්නේ භාවනා භූමියේ ඉඳලා භාවනා කරනවා. ඒ කියන්නේ අර උපදෝගත්ත දර්ශනය නැවත නැවත භාවිත කරනවා එතනදී. ඒ නිසා මේ අද භාවනා කරනවා කමඨහන් කියන දේවල් එක්ක මේක මේ සසඳගෙන මේක පටල ගන්නට එපා. මේකේ යෙදෙන විදිහ පිළිබඳව ඔබ තේරුම් ගන්න. දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා මේ දෙක නම් කරන විදිහත් අද අපි කරන භාවනාව මේ තැන් දෙකටම පොදු වූවක් ලෙසත් දකින්න පුරුදු වෙන්න. එතකොට භාවනා භූමියයි කියලා කියන්නේ මොකද්ද? භාවනා භූමිය කියලා කියන්නේ අර උපදෝගත්ත දර්ශනය නැවත නැවත භාවිත කිරීම කියන දේ. ඒ නිසා තමයි ඒක භාවනා භූමිය හැටියට හඳුන්වනු ලබන්නේ. ඒ නිසා ඒකට කියනවා භාවනායේ පහතබ්බ ධර්ම කියලා. කතමේ ධම්මා භාවනායේ පහතබ්බා. දැන් දස්සනේන පහතබ්බා ධම්මානේ කතා කළේ. ඊට පස්සේ තමයි භාවනායේ පහතබ්බා ධම්මා. එහෙනම් මොනවද භාවනාවෙන් අපි ප්‍රහාණය කළ යුතු ධර්ම කියලා කියන්නේ? එතකොට මේ පිළිබඳව දක්වනවා අවශේෂෝ ලෝභෝ දෝසෝ මෝහෝ තදේකට්ඨාච කිලේසා තං සම්පයුත්තෝ වේදනක්ඛන්தோ විඥානක්ඛන්தோ. අවශේෂ දර්ශන භූමියෙන් යම් ටිකක් ප්‍රහාණයටපත් වුණා නම් ඒ ප්‍රහාණයටපත් වුණාට පස්සේ ඉතුරු වෙච්චි ඒකයි අවශේෂ කියලා කිව්වේ. ඉතුරු වුණ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් තිබෙනවා නම් අන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල ටිකක් තදේකට්ඨාච කිලේසා ඒ ටික යෙදී සිතේ උපදින කෙලස් තියනවා නම් මේ කෙලස් ටිකත් තන් සම්පයුක්තෝ වේදනක්ඛන්தோ ඒහා සංප්‍රයුක්ත වූ වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ තියනවා නම් ඒ වගේම තන් සමුට්ඨාන ඒ කියන්නේ ස්කන්ධයන්ගෙන් සමුට්ඨානය වන ස්කන්ධයන්ගෙන් නගා සිටවන්නා වූ යම් කාය කර්මයක් තියෙනවා නම් යම් වචී කර්මයක් තියෙනවා නම් යම් මනෝ කර්මයක් තියෙනවා නම් මෙන්න මේ ධර්මය තමයි භාවනාය පහතබ්බා ධම්මා භාවනායෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ භාවනාය පහතබ්බා කියනකොට අපිට හම්බෙනවා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට මොනවද? අර සෝවාන් මාර්ගයෙන් දුරු කරලා ඊට පස්සේ ඉතුරු වුණ අවශේෂ වුණ ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම ටික ස්කන්ධ ටික අකුසල යෙදෙන එයින් උපන්නා වූ කෙලෙස් ධර්ම ඒ වගේ මේ ස්කන්ධයන්ගෙන් සමුත්ථාන වූ කෙලසුන්ගෙන් සමුත්ථාන වූ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම තියෙනවා නම් ඒ දේවල් තමයි භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම බවට පත් වෙන්නේ. එතකොට අටකතා කාණ්ඩයේදී මේ පිළිබඳව විග්‍රහ කරනවා. කතමේ ධම්මා භාවනාය පහතබ්බා උද්දච්ච සාගතෝ චිත්තුප්පාදෝ ඉමේ ධම්මා භාවනාය පහතබ්බා. එතකොට උද්දච්ච සාගත චිත්තෝත්පාදය. උද්දච්ච සාගත චිත්තෝත්පාදයක් තියෙනවා නම් අකුසල සිතක් මේක භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක්. චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා. දිට්ඨිගත විප්‍රයුක්ත වන සිත් හතරත් ලෝභ සහගත චිත්තුප්පාදා ද්වේ ලෝභ සහගත චිත්තුප්පාද දෙකත් දෝෂ සහගත චිත්තුප්පාදා දෝමනස්ස සහගත චිත්තුප්පාදා දෝමනස්ස සහගත චිත්තෝත්පාදේනොත් ඉමේ ධම්මා සියා දසනේන පහතබ්බා සියා භාවනාය පහතබ්බා. මේ ධර්මය භාවනාවෙන් ප්‍රහාණ කළ යුතුත් තියෙනවා දර්ශනයෙන් පහ කළ යුතුවත් තියෙනවා. මොනවද? චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා. දෘෂ්ටිය නැහැ
චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා. දෘෂ්ටියෙන් විප්‍රයුක්ත වුණ සිත් තියනවා. මේ ඒ දිට්ඨියෙන් විප්‍රයුක්ත වුණ සිත් හතර. මොනවාද ඒ සිත් හතර? දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතර. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සංකාරික සිත් දෙකත්. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙකක්. දැන් එතන මිච්ඡා දිට්ඨිය දෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක අපි අකුසල් කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපි මෙහෙම කියමුකෝ. කෙනෙක් දන්නවා සත්තු මරණ එක පව් කියලා. සත්තු මරණ එක අකුසලයක් කියලා. එයා ඒක දන්නවා. එතන ඒක පව් නෑ කියන එකක් ඇත්තේ නැහැ. හැබැයි එයාට ඒක පව් නෑ කියන එකක් නැති වුණාට එයාට ඒ දේ සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. සතෙක් මරන්න පුළුවන්කම තියෙනවා. එතන දිට්ඨිය නොයදුනත් සතෙක් මරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ සතෙක් මරනවා කියන මේ දේ අපායগামী අකුසලයක් නේ. අපායগামী අකුසලයක්. එතකොට දැන් දිට්ඨිය නොයදුනත් මේ අකුසලය දුරු වෙන්නේ මොන අවස්ථාවේදීද? දිට්ඨියේදීලා නැහැ. හැබැයි මේ අකුසලයේ දුරු වෙන්නේ මොන අවස්ථාවේදීද? මේක දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවයක්. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවයක්. ඒකයි තදේ කට්ටාච කිලේසා කියලා අපි කලින් එකේදී කතා කළේ. දිට්ඨි සංප්‍රයුක්ත සිත් ටික අනිවාර්යයෙන්ම දුර වෙනවා තමයි තදේ කට්ටාච කිලේසා කියලා කිව්වා. ඒකත් එක්ක එකට තියෙන කෙලස් ටික කියලා. එතකොට ඒ අවස්ථාවේදී යම් කිසි අපාය ගමනීය වූ අකුසලයක් තිබ්බනම් ඒ අපාය ගමනීය වූ අකුසලයක් දුරු කරනවා. අපාය ගමනීය වූ අකුසලයක් දුරු කරනවා. එතකොට සතුන් මරනවා සතෙක් මරනවා කියන තැනදී ඒ සතාව මරන්න හේතු වෙන අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලයේ දුරු කළා දානවා. එතකොට දැන් යම් කිසි විදිහට පුරුද්දක් විදිහට කෙනෙක් කරනවා ඒක දැනගෙන ඒක අකුසල් කියලා දැනගෙන අපාය ගමනීය වූ අකුසල් සිද්ධ කරනවා. ඒ අකුසලය ප්‍රහාණයටපත් වෙන්න මොන අවස්ථාවේදීද? සෝවාන් මාර්ගයේ. ඒ වගේම අපාය ගමනීය නොවන මට්ටමක් තියෙනවා. අපාය ගමනීය නොවන මට්ටමක් තියෙනවා. අපාය ගමනීය නොවන මට්ටමේ සිත් අකුසල් සිත්. අපාය ගමනීය නොවන මට්ටමේ අකුසල් සිත් තියෙනවා නම් මේ අපාය ගමනීය නොවන මට්ටමේ අකුසල් සිත් දුරු වෙන්නේ මොන අවස්ථාවේද? අන්න ඒක මේ භාවනා භූමියට අයිති ටික. ඒ නිසායි කිව්වේ චත්තාරෝ දිට්ඨිගත විප්පයුත්තා කියලා. දිට්ඨිගත විප්‍රයුක්ත වුණ යම් සිත් හතරක් තියෙනවා නම් දිට්ඨිගත දැන් ලෝභ සහගත චිත්තෝත්පාද ගැන කතා කරනකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරක් අපි කතා කරනවා. සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ලෝභ සහගත සිත්වල දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් මේ විප්‍රයුක්ත සිත් හතරක් කතා කරනවා. ඒකට දිට්ඨියේ දිලා නැති මේ සිත් හතරම විතක තියනවා දර්ශනයෙන් පහ කළ යුතු මට්ටමක විතක තියනවා භාවනාවෙන් පහ කළ යුතු මට්ටමක දර්ශනයෙන් පහ කළ යුතු මට්ටම දර්ශනයෙන් ප්‍රහාණයටපත් වෙනවා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු මට්ටම භාවනාවෙන් ප්‍රහාණයටපත් වෙනවා. එතකොට මේක අපි නුවණින් ගන්නට තියෙන දෙයක් ඉර ගහලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත දුරු වෙන්නේ දර්ශන මාර්ගයෙන් පමණකි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ දර්ශනයෙන් පමණ ඒක දුරු වෙන්නේ කියලා කියන්න බෑ. ඒක දර්ශනයෙන් ප්‍රහාණයට පත්වන මට්ටමක් තියෙනවා. ඒ තමයි අපාය ගමනීය මට්ටම. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු මට්ටමක් තියෙනවා. ඒ තමයි හිතේ කෙලෙස් විදිහට යෙදිලා ඒක පුනර්භවයේ පිණිස හේතු වන ආදී තැන්වලට යෙදෙන විදිහ. එතකොට ඒක දුරු කරන්න තියෙන්නේ මොන අවස්ථාවේද? ඒක දුරු කරන්න තියෙන්නේ භාවනා භූමිය තුල. භාවනා භූමිය කියලා කියන්නේ සකුදාගාමි මාර්ග සකුදාගාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරිහත් මාර්ග ආදී මේ භාවනා භූමිය. මේ දේවල් භාවනා භූමියටයි තියෙන්නේ. එතකොට භාවනාවෙන් කියලා කියන්නේ දැන් ඒ මාර්ගය භාවනා භූමිය උපදවන්නට හේතු වන නැතිනම් භාවනා භූමිය කියලා කියන දේ අපි භාවිත කරනවා එතනදී. සකුදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ග කියන මේ මාර්ග සිත්වලදී අපි सिद्ध කරන්නේ මොනවද? මේක නැවත නැවත භාවිත කිරීම කියන එක. ඒක නැවත නැවත අපි දියුණු කරනවා. ඒ ඔස්සේ තමයි අපිට ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ.
එතකොට මෙන්න මේ ආකාරයට අපිට අර අකුසල චිත්තෝත්පාදයන්හි දිට්ඨිගත විප්‍රයුක්ත වුණ ලෝභ සහගත චිත්තෝත්පාද හතරක් තියෙනවා නම් අන්න ඒ හතරත් ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. දෝමනස්ස සහගත සිත් දෙකක් තියෙනවා නම් ඒ දෝමනස්ස සහගත සිත් දෙකත් ඉමේ ධම්මාසියා දසනේන පහතබ්බා. මේ ධර්මතා දෙක දර්ශනයෙන් පහ කළ යුතු තියෙනවා. එතකොට දැන් අර සත්තු මරණ කතාව අපි කිව්වේ ඒක හොඳම උදාහරණයක් අපිට දෝමනස්ස සහගත සිත. දෝමනස්ස සහගත අකුසල් සිතක් අපිට සතෙක් මරනවා කියන තැනකදී අපාය යන මට්ටමකුත් තියෙනවා. ඒ වගේම අපාය යන මට්ටමක් නොවිත් තියෙන අපේ හිතට අමනාපයක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා. දෝමනස්ස සහගත සිතක් තමයි උපදින්නේ. හැබැයි ඒක ඇති වුණා කියලා කර්මපතයක් සම්පූර්ණ වෙලා නැතුව අපි කෙලින්ම අපායට ඇදගෙන යන්නේ නැහැ. ඒක නිසා අමනාපයක් ගැටීම් සිතක් ඇති වුණා කියලා ඒ මාත්‍රේම අපායට ඇදගෙන යන්නේ නැහැ. ඒ නිසා අපායට ගෙනියන්න පුළුවන් මට්ටමට ඒක වීතික්කම මට්ටමට එනවා කියලා කියන දේ දුරු කරලා තියෙනවා. හැබැයි උපදින එක දුරු කරලා නැහැ. ඒක උපදිනවා. අමනාපේ උපදින අනාගාමී ඵලයටපත් වෙනකම්ම ඒක උපදින්න පුළුවන් හේතු ටික තමන් ළඟ තියෙනවා. අනාගාමී මාර්ගයෙන් තමයි ඒක ප්‍රහාණයටපත් කරන්නේ. එතකොට පටිගය නූපදින තත්වයටපත් කරන්නේ අනාගාමී මාර්ගයෙන්. එතකොට ඒ කාමරාග පටිගාදී දේවල් අනාගාමී ඵලයේ දක්වාම කෙනෙකුගේ චිත්තසංතානය තුළ තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ භාවනා භූමියෙන් ඒ දේවල් ප්‍රහාණයටපත් වෙනවා කියලා කියන්නේ දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙකක් තියෙනවා. දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙකෙන් එක කොටසක් දර්ශනයෙන් පහ කළ යුතු භූමියට අයිති, අනෙක් කොටස භාවනාවෙන් පහ කළ යුතු භූමියට අයිති. එතකොට ඍජුවම කියන්නට පුළුවන්කම තියෙනවා උද්දච්ච සහගත චිත්තෝත්පාදය භාවනාවෙන් පහ කළ යුතුයි කියලා. ඒක දර්ශනයෙන් නෙමෙයි භාවනාවෙන් පහ කළ යුතු කියන්න පුළුවන්. එතකොට අනිත් ටික දර්ශනේනුත් භාවනාවෙනුත් ප්‍රහාණය කළ යුතුයි කියලා තමයි අපට හඳුන්වන්නට සිද්ධ වෙන්නේ. එතකොට නැවත දක්වනවා කොහොමද මේ භාවනාවෙන් පහ කළ යුතු ධර්මය අපි හඳුනා ගන්නු ලබන්නේ කියන එක පිළිබඳව සකදාගාමී මාර්ගයෙන් තුනී කරනවා දිට්ඨිගත විප්පයුත්ත සිත් 4. සකදාගාමී මාර්ගයෙන් තුනී බවට පත් කරනවා. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයෙන් මොකද කරන්නේ? සකදාගාමී මාර්ගයෙන් රළු මට්ටමේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ සහගත දේ. ඒ කියන්නේ සෝවාන් මට්ටමේකටපත් වුණ පුද්ගලයෙකුට එයාගේ හිතේ රළු මට්ටමක් තියෙනවා නම් ඒ මට්ටමේ තියෙන රළු බව තුනී කරලා දානවා. කාමරාගයේ තියෙනවා නම්, ව්‍යාපාදයේ තියෙනවා නම් මේ කාමරාග ව්‍යාපාදාදිය දැන් අපාය ගමනීය මට්ටමකට යනකම් උඩට නගින්නේ නැහැ. ඒ වුණාට සිතේ උපදින කම නැති වෙලත් නැහැ. අන්න ඒ රළු මට්ටමක් මේවා උපදින්නට අවශ්‍ය සිතේ රළු මට්ටමක් තියෙනවා නම් ඒ රළු මට්ටම තමයි සකදාගාමී මාර්ගය තුළ නැති කරලා දාන්නේ. එතකොට සිත් විදිහට ගත්තාම අර දිට්ඨිගත විප්පයුත්ත සිත් 4 සෝතාපන්න ඵලයටපත් වුණ කෙනෙකුට අපායගාමී මට්ටමකට ඇති වෙන්නේ නැහැ. නමුත් අපායගාමී නොවන මට්ටමකට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. රළු විදිහට ඒක කෙලෙසයක් විදිහට ඒ හිතකට උපදින්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙක් ගැන අමනාපයක්, ඒ වගේම රාගයක් උපදින්න පුළුවන්කම තියෙන එක නැති කරලා නැහැනේ. එතකොට ඒක ඉපදුනාට සකදාගාමී මාර්ගයේ දියුණු කරන කෙනෙකුට සකදාගාමී මාර්ගය තුළින් සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඒකේ තියෙන රළු මට්ටම දුරු කළා දානවා. රළු මට්ටම දුරු කළා දානවා. ඒක තියනවද නැද්ද කියලා හොයාගන්නට බැරි තරම් අනුසේ සහගත මට්ටමින් ඇසුරු වෙන්න පුළුවන්. හැබැයි රළු මට්ටම සම්පූර්ණයෙන්ම යටපත් කොට දැමීම තමයි සකදාගාමී මාර්ගයෙන් සිද්ධ කරන්නේ. ඒකයි මේක තුනී බවට පත් කරනවා කියලා කිව්වේ. එතකොට දෝෂ මූල සිත් දෙක කියන එක මේ ටික මේ විදිහට තුනී බවට පත් කරනවා. අනාගාමී මාර්ගයෙන් මේ දෝෂ මූල සිත් දෙක සම්පූර්ණයෙන්ම නූපදින තත්ත්වයටපත් කරනවා. අනාගාමී මාර්ගයෙන් දෝෂ මූල සිත් දෙක සම්පූර්ණයෙන්ම නූපදින තත්ත්වයටපත් කරනවා. හැබැයි අර ලෝභ සහගත චිත්තෝත්පාදත් තුනී බවට විතරයි පත් කරන්නේ. ලෝභ සහගත චිත්තෝත්පාද තුනී බවට විතරයි පත් කරන්නේ. එතකොට කාමරාගය කියන සංයෝජනය සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. හැබැයි ලෝභය ප්‍රහාණයටපත් වෙන්නේ නැහැ.
ලෝභයට වඩා කාමරාගය කියන එක ලෝභයේ තියෙන බලවත් බවක්. ඒ බලවත් මට්ටම කාමරාගය කියන එක අනාගාමී ආරයන් වහන්සේට ප්‍රහීනයි. උන්වහන්සේට නැවත කාමයේහි හැසිරෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. අනාගාමී ආරයන් වහන්සේ ගෘහවාසයක හිටියත් ඒ චර්යාවන් කාමරාග නිස්ෘත චර්යාවන් සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඒ චර්යාවන්ගෙන් උන්වහන්සේ සම්පූර්ණම අත්මිදුන කෙනෙක්. ඒ මට්ටමට මනස රළු වෙන්නේ නැහැ. හැබැයි ලෝභය කියන දේ දුර වෙලා නැහැ. ඇයි ලෝභය කියන දේ දුර වෙලා නැහැ කියලා කියන්නේ? තණ්හාව නිසානේ අපි උපදින්නේ. අනාගාමී ආරයන් වහන්සේට කාම වශයෙන් ඇසුරු නොවෙන්න පුළුවන්. හැබැයි භව තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු කළා නැහැනේ. නිසා තණ්හා කරනවා කියනකොට කුසලයන්ගෙන් තණ්හා කරන්න බෑනේ. අකුසල සිතක් තණ්හාව කියන දේ පවතින්නේ. ඒ නිසා උන්වහන්සේටත් අකුසල සිතක් උපදින්න පුළුවන්කම තියෙනවා. ඒක නැති කරලා නැහැ. ඒ නිසා ලෝභ සහගත සිතක් උපදින්න බැරි කමක් නැත්තේ. නෑ ලෝභ සහගත සිත් උපදින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර කාමරාග මට්ටමට උපදින්නේ නැහැ. කාමරාග මට්ටමට වස්තුකාම, කිලේශකාම කියන මට්ටමකදී අර ඒවලට තණ්හා කරනවා කියන දේ වස්තුන්ට තණ්හා කරනවා කියන මට්ටමකින් අනාගාමී ආරයන් වහන්සේට උපදින්නේ නැහැ. ඒ නිසා දේවල් වලට කැමැත්ත භාණ්ඩ වලට, පුද්ගලයින්ට සිතේ ඇතිවන කැමැත්ත අනාගාමී ආරයන් වහන්සේගේ සිතේ පවතින්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මය අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කරන දේවල්. සම්පූර්ණම අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය කරනවා. එතකොට සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයටපත් කළා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනය. අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණයට සකදාගාමී මාර්ගයෙන් කාමරාග පටිගයන්ගේ ඕලාරික බව, අනාගාමී මාර්ගයෙන් කාමරාග පටිග කියන සංයෝජන ධර්මතා දෙක කියන මේ ඕරම් භාගීය සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අරිහත් මාර්ගයෙන් සම්පූර්ණම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර දිට්ඨි විප්‍රයුක්ත උර චිත්තෝත්පාද හතරත් ඒ වගේම උද්දච්ච සාගත චිත්තෝත්පාදයක් කියන මේ සිත් ටිකත් සම්පූර්ණම නිර්වශේෂ වශයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා අරිහත් මාර්ගයේ. ඒ දක්වා ඒ දේවල් වල තියෙන ඒ මට්ටමට අදාළ වුණ ටික රැහැලා ඉවත් කිරීම විතරයි සිද්ධ කළේ. නිර්වශේෂයෙන් ඉවත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අරිහත් මාර්ගයෙන් ඒ ධර්ම ටික නිර්වශේෂයෙන්ම ඉවත් කළා දානවා. ඒ ටික ආය අංශු මාත්‍රයකවත් පැවැත්මක් ඇත්තේ නැහැ. එතකොට මේ තමයි භාවනාවෙන් පහතබ්බ ධර්ම. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම කියලා හඳුන්වන්නේ. ඒකට භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයි කියලා කියනකොට මේ භාවනාවෙන් දුරු කරන දේවල් පිළිබඳව අපි හඳුනා ගන්නකොටත් අර ස්කන්ධ වශයෙන් 4යි, ධාතු වශයෙන් 2යි, ආයතන වශයෙන් 2යි, ඒ වගේම සත්‍ය වශයෙන් 2යි කියලා අපිට අර දස්සනේන පහතබ්බා කියන කොටස තුල කතා කරපු විදිහටම බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සම්පූර්ණම ප්‍රහාණයටපත් කරන්නේ මොනවද? සම්පූර්ණම මෙතනදී ප්‍රහාණයටපත් කරන්නේ මේ අකුසල ධර්ම. ඊට පස්සේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා කියන එක. කතමේ ධම්මා නේව දස්සනේන න භාවනාය පහතබ්බා. කවර ධර්මයෝ නේව දස්සනේන දර්ශනයෙන් පහ කළ යුතු වෙන්නේ නැද්ද? භාවනාවෙන් පහ කළ යුතු වෙන්නේ නැද්ද කියන එක පිළිබඳව ඊට පස්සේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොනවාද ඒ ධර්ම? කුසලාව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්න. කාමාවචර වුණ, රූපාවචර වුණ, අරූපාවචර වුණ, අපරියාපන්න වුණ සතර භූමියට අයිති කුසල ධර්ම. කුසල ධම්මා කුසලාව්‍යාකතා ධම්මා කියලා කිව්වේ ඒකයි. කුසලාව්‍යාකතා ධම්ම. කුසල අව්‍යාකෘත ධර්ම. අකුසල ධර්ම නෙමෙයි, අකුසල ධර්ම ප්‍රහාණයටපත් වෙනවා
කියලා අපි කතා කළානේ මුලින්. දර්ශනයෙන් සහ භාවනාවෙන් ප්‍රහාණයටපත් වෙන්නේ අකුසල ධර්ම පමණයි. ඒතකොට දර්ශනයෙන් සහ භාවනාවෙන් ප්‍රහාණයටපත් වෙනකොට අකුසල ධර්ම කුසලයේ කියන එක නේව දස්සනේන න භාවනායේ පහතබ්බා. ඒක දර්ශනයෙන් හෝ භාවනාවෙන් හෝ ප්‍රහාණය කළ යුතු බවටපත් වෙන්නේ නැහැ. ඒකයි කුසලයේ කියන එක දුරු කරන්න උත්සාහවත් වෙන්න එපා කියලා කියන්නේ. සමහර වෙලාවට ලෝකයේ අද අපි දකිනවානේ සමහර අය අනුශාසනා කරනවා සමහර හාමුදුරුවෝ සමහර ගිහි ඇත්තනොත් මේ පින්කලා කියන එක සසරනේ ඔක පින්කලා කියලා වැඩක් නැහැ. ඒකත් තවත් හේතු හදනවා විතරයි කියලා. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ කොහොමද මේක බෙදා දක්වන්නේ කියලා. චතුසු භූමීසු කුසලයේ සතර භූමියේහිම තියෙන කුසලය නේව දස්සනේන න භාවනාය පහතබ්බා. ඒක දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ. ඒක භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ. ඒ ගොඩට තමයි දාන්නේ. අකුසලයේ ප්‍රහාණය කළ යුතුයි. සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කරන්නේ. අකුසලයේ ප්‍රහාණය කළ යුතුයි. කුසලස්ස උපසම්පදා කුසලය දියුණු කළ යුතුයි. ඒතර චතුසු භූමීසු කුසලං සතර භූමියේහි යෙදෙන කුසලය නේව දස්සනේන භාවනාය පහතබ්බා ධම්මා. දර්ශනයෙන්වත් පහ කළ යුතු නැහැ භාවනාවෙන්වත් ප්‍රහාණය කළ යුතු නැහැ. සතර භූමියේහි යෙදෙන දැන් කාමාවචර තියෙන කුසල ධර්ම ටික ඒ ටික දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ. ඒක ප්‍රහාණයටපත් වෙනවා කියන එක එහෙම කල යුත්තක් නෙමෙයි. කල යුත්තක් නෙමෙයි කුසලයේ කියන එක. ප්‍රහාණය කල යුත්තක් නෙමෙයි. ඒකයි පහතබ්බ කියන්නේ ප්‍රහාණය කළ යුතු කියන එක. ඒක ප්‍රහාණය කළ යුතු නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියන්නේ. කරනවා සහ වෙනවා කියන්නේ දෙකක් නේ. ඒක අපිට වෙනම කතා කරන්න ඕනේ. කරනවා සහ වෙනවා කියන්නේ දෙකක්. ඒක කරනවා කියන්නේ අපි ඒක කළ යුතුයි. ඒක ඒ පිළිබඳව සිත මෙහෙවිය යුතුයි. ඒක දියුණු කළ යුතුයි. ඒ නිසා කුසල අකුසල කියන දෙකම දුරු කරන්න කියලා කොතනකදීවත් කියන්නේ නැහැ. අකුසලයේ දුරු කළ යුතුයි. ඒක දර්ශනයෙන් දුරු කළ යුතු මට්ටම් තියෙනවා. භාවනාවෙන් දුරු කළ යුතු මට්ටම් තියෙනවා. දර්ශනයෙන් සහ භාවනාවෙන් කියන මේ දෙකෙන් මේක දුරු කළ යුතුයි. ඒ වගේම තමයි දර්ශනයෙන් සහ භාවනාවෙන් දුරු කරනවා වගේම නේව දස්සනේන භාවනායේ පහතබ්බා ධම්මා කියන කොටසට තමයි කුසලයේ කියන දේ අයිති වෙන්නේ. මේක ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා දේශනා කරන්නේ නැහැ. එතකොට මේ අව්‍යාකෘත ධර්ම තියෙනවා නම් අව්‍යාකෘත ධර්ම. මොනවද අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ? දැන් විපාකයන් අපිට දුරු කරන්න බෑ. ඒ වගේම ක්‍රියාමාත්‍රික ධර්මය අපිට දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම් විපාක ක්‍රියාදී ධර්ම තියෙනවා නම් මේ දේවල් දුරු කරන්න බෑ. මේ නමින් හඳුන්වන තැන්වල යම් වේදනා සංඥා සංඛාර විඥාන තියෙනවා නම් ස්කන්ධ ටිකක් මේ ස්කන්ධ දුරු කළ යුතු දේවල් නෙමෙයි. සබ්බංච රූපං රූපය කියන දේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ. රූපේ කියන දේ දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු වෙන්නේ නැහැ. අසංකතාච ධාතු නිවන තියෙනවා නම් අසංස්කෘත ධාතුවක් තියෙනවා නම් නිර්වාණයක් තියෙනවා නම් ඒ නිර්වාණයත් දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දෙයක් නෙමෙයි කියලා දක්වනවා. ඊට පස්සේ අට කතා කාණ්ඩයේදී මේක කොහොමද විග්‍රහ වෙන්නේ කියන එක අපි විමසා බලමු. චතුසු භූමීසු කුසලං සතර භූමියේහි යම් කුසල් ටිකක් තියෙනවා නම් කාමාවචර කුසල් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංකාරික සසංකාරික ආදී කුසල් ටික තියෙනවා නම් කුසල සිත් ටික. රූපාවචර ධාන ටික අරූපාවචර ධාන ටික අපරියාපන්න භූමියේහි තියෙන සෝවාන් මාර්ග සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග කියන මේ කුසල් ටික. චතුසු භූමියසු විපාකෝ සතර භූමියේහි විපාක තියෙනවා නම් කාමාවචර කුසලයට යම් විපාක තියෙනවා නම් සහේතුක හේතුක ආදී වශයෙන් විපාක තියෙනවා නම් මේ විපාක ටික තේසු භූමියසු ක්‍රියාව ව්‍යාකත තුන් භූමිය අනු යන ක්‍රියා සහ අව්‍යාකෘත ධර්ම තියෙනවා නම් ක්‍රියා අව්‍යාකෘත ධර්ම තියෙනවා නම් ඒ ධර්මයත් දඩ අපරියාපන්නට නැති නිසා තමයි තුන් භූමිය අනුව ගියපු කියලා කියන්නේ. කාමාවචර ක්‍රියාසිත රූපාවචර ක්‍රියාසිත සහ අරූපාවචර ක්‍රියාසිත කියන මේ ක්‍රියාමාත්‍රික ධර්මය. රූපංච නිබ්බානංච රූපේ සහ නිර්වාණයයි කියන මේ දේවල් මේ ධම්මා නේව දස්සනේන භාවනායේ පහතබ්බා. මේ ධර්මයෝ දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දේවල්
නෙමෙයි. මේවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුත් නැහැ. මේවා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු වන්නේත් නැහැ. එතකොට මේ ආකාරයට පින්නතුනි අපි තේරුම් ගන්නට අවශ්‍යයි දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කියලා කියනකොට ඒ ටික තමයි අර අකුසලයන් තුල කතා කළේ. අකුසලයන්ගෙන් ඒ විදිහට ප්‍රහාණය නොවිය යුතු දේවල් පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපට දකින්න තියෙන්නේ මෙන්න මේ කියන ධර්මයන් පිළිබඳව. ඒතකොට මේ කුසල අව්‍යාකෘත ධර්මයන් තමයි අපට හඳුනා ගන්නට තියෙන්නේ. එතකොට අපිට මෙතනදී පැහැදිලි වෙනවා දැන් ප්‍රහාණය කළ යුතු දේ මොනවද? ප්‍රහාණය නොකළ යුත්තා වූ දේවල් මොනවද කියන දේ පිළිබඳව. එතකොට මේක බෙදා දක්වනකොට දක්වනවා කුසල්සිත 21ක් තියෙනවා නම් ඒ සියලු කුසල්සිත 21ම. ඒ වගේම විපාකසිත 36ක් තියෙනවා නම් මේ විපාකසිත සියල්ලමත්. ඒ වගේම ක්‍රියාසිත 20ක් තියෙනවා නම් මේ 20 ආකාර වූ ක්‍රියාසිත ටිකත්. ඒ වගේම චෛතසික 38ත්. ඒ වගේම රූප සියලුම රූපයත් 820 රූපයත් නිර්වාණයත් කියන මේ ධර්මයෝ තමයි පොදුවේ ගත්තාම දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දේවල් බවට පත් නොවෙන්නේ. ස්කන්ධ වශයෙන් පහයි රූපේ රූපස්කන්ධයටත් ඒ චිත්තෝත්පාදයන් වේදනා සංඥා දෙක වේදනා සංඥා ස්කන්ධයන් විදිහටත් අනිකුත් චෛතසික ධර්මයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අකුසල චෛතසික හැරුණකොට අනිකුත් චෛතසික ධර්මතා ටික සියල්ලක්ම මෙතනදී හඳුනා ගන්නට පුළුවන් සංස්කාර ස්කන්ධයේ විදිහට ඒ තැන්වල යෙදෙන සිත් ටික අපිට හඳුනා ගන්නට පුළුවන් විඥානස්කන්ධයේ විදිහට. එතකොට ස්කන්ධ වශයෙන් මේ විදිහට පස් ආකාර කොට දකින්නට පුළුවන්. ආයතන වශයෙන් නම් 12 සැදෑරුම් කොට දකින්නට පුළුවන්කම තියෙනවා. ආයතන 12ම දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් චක්කායතන ආදී දේවල් විදිහට මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ජීවහා කාය ප්‍රසාද ආදී දේවල් ඒවා චක්කායතන, සෝතායතන ආදී ආයතනයන් විදිහට හඳුනා ගන්නවා රූපායතන විදිහට. ඊට පස්සේ මනායතනයේ විදිහටත් ඒ වගේම බාහිර ආයතන ටික බාහිර ආයතන විදිහටත් අපිට හඳුනා ගන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර ආයතන ටිකත් මේ විදිහට ආයතන විදිහට ගත්තොත් නම් ආයතන 12ක් විදිහට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ධාතු වශයෙන් 18 සැදෑරුම් කොට සංග්‍රහ වෙනවා. එතකොට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියනකොට රූපේට චක්කු ධාතු, රූප ධාතු කියන දෙකත් ඒ වගේම විඥාන ධාතු විපාක සිත් ටිකයි තියෙන්නේ. නිසා චක්කු විඥාන ධාතු කියලා මේ විදිහට ඒ සිත් වශයෙන් මේ දේවල් වලට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ධාතු වශයෙන් ධාතු 12ට. සත්‍ය වශයෙන් ආකාර 3කට බෙදන්න පුළුවන්කම තියෙනවා. ලෞකික කුසල් සිත් 11ත් ලෞකික විපාක සිත් ටිකත් මේ ආදී සිත් ටික ක්‍රියා සිත් 20ත් මේ ආදී යෙදෙන චෛතසික ධර්මතා ටිකත් සියල්ලක්ම දුක්ඛ සත්‍යයට අයිති කියලා බෙදන්නට පුළුවන්කම තියෙනවා. නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිර්වාණ ධාතුවට. ඒ වගේම මාර්ග චිත්තෝත්පාද ටික මාර්ග සත්‍ය හැටියට බෙදනවා. ඒ වගේම අපරියාපන්න සිත් ටික අපරියාපන්න භූමියේ හිටින විපාක සිත් ටික ඒ කියන්නේ ඵල ආදී සිත් ටික මේ දේවල් මේ දෙදෙනවා විප්‍රයුක්ත සත්‍ය විනිර්මුක්ත සිත් හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයට මේ කරුණු අපට බෙදා දක්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නකොට දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම සහ දර්ශනයෙන් සහ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු නොවන ධර්ම පිළිබඳව හඳුනා ගන්නකොට මේ ආදී කරුණු පිළිබඳව අපි විශේෂයෙන් විමසා බලනකොට පින්නතුනේ අපිට මේ තුල ගොඩනැගෙන්නේ සම්පූර්ණම බහුශෘත භාවයට අදාළ කරුණු ටිකක්. අර කරුණු විදිහට ඔබට මේ දේවල් ගොඩනැගෙනකොට ටිකක් හිතෙන්නට පුළුවන් මේක තේරුමක් නැති වෙයි කියලා. ඒ නිසාමයි කිව්වේ දේශනාදිය ශ්‍රවණය කරනකොට සහ මේ දේවල් අපි ප්‍රායෝගිකව භාවිත කරන්නට අවශ්‍ය කරුණු අපි පෙළගස්වා ගන්නකොට මේ වචන අපිට ඊටාම වැදගත් වෙනවා. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු දේවල් හැටියට දකිනකොට අපිට ඔන්න එතකොට මොනවද මේ සංයෝජන ධර්මතා ටික නේද දර්ශනයෙන් ප්‍රහාණය කරන්නට තියෙන්නේ. يعني සෝවාන් මාර්ගයෙන් දුර වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතන මම දුරු කරන්න අවශ්‍ය වෙන්නේ පළවෙනියටම තමන්ගේ ඉලක්කය තමන්ට පැහැදිලි
සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයන් කියන දේවල් දුරු කරන්නට සමර්ථ වෙන දර්ශන භූමිය තමයි දියුණු කළ යුත්තේ. එතෙන්ට තමයි පත්විය යුත්තේ කියන දේ. ඊට පස්සේ උපන්නා වූ දර්ශනයේ භාවිත කිරීමයි තියෙන්නේ. අපිට මේ ආදී ලෙස ඒ තැන්වල නිසක බව හදා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙබඳු ධර්ම ටිකක පැවැත්මක් නේද කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපිට අකුසල සමංගී පුද්ගලයන් කුසල් කරන අය ආදී ලෙස පුද්ගල භාවයෙන් පේනකොට අපිට ඒ තැන්වල මේ ධර්මතා පිළිබඳව අපිට හොඳට නුවණින් සම්මර්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකත් යෝනිසෝ මනසිකාරයේ හිලා වැටෙන දෙයක්. ඒ නිසා මේ කරුණු ඉගෙන ගත්තා කියලා, මේ කරුණු දැනගත්තා කියලා, මේ කරුණු අපි තේරුම් ගත්තා කියලා මේ නරක දෙයක් හෝ වැරදි දෙයක් නෙමෙයි. මේක අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. මේක අපි ප්‍රතිපදාවක් විදිහට අපි දියුණු කරන්න යනකොට අපිට මේ බහුශ්‍රත භාවය ඊටාම වැදගත් වෙනවා. අපි තේරුම් අරගෙන ඉන්න එක. ඒ නිසා මේ දේවල් වලදී ඔබට මේක අහගෙන ඉන්නකොට සමහර විට කම්මැලි හිතෙන්නට පුළුවන්. නමුත් අඩුම තරමේ මේ කියන වචන ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මේ මාතෘකා තුන ඇතුලේ කියන්නේ මොනවද? දර්ශනයෙන් පහ කළ යුතු දේවල් කියනකොට කතමේ ධම්මා දස්සනේන පහතබ්බා කියනකොට ඔබ මතක තියාගන්න මේ කියන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරන්න තියෙන දේවල් ටික. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ටික. ඊට පස්සේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු දේවල් කියලා කියනකොට ඔබ මතක තියාගන්න මේ කියන්නේ කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, විඥා කියන සංයෝජන හත කියලා. එතකොට නේව දස්සනේන භාවනායේ පහතබ්බා ධම්මා කියනකොට දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය නොකළ යුතුයි කියලා කියන්නේ මේ කුසල ධර්ම විපාක ටික, ක්‍රියා ටික මේවා ප්‍රහාණය නොකළ යුතු ධර්ම කියලා ඔබට මතක තියාගන්න. එතකොට අපිට ඔන්න මේක විනිශ්චය කරගන්නට පුළුවන්. අපිට පොදුවේ ගත්තාම ධර්මයක් විශ්ලේෂණය කරගන්නකොට ඒ දැනුම හරිය අපිට වැදගත් වෙනවා. මේක මේ සංඛ්‍යාත්මකව ඔබට මේක මතක තියාගන්නට බෑ නම් අඩුම අර විදිහට හරි මතක තියා ගැනීම තුළ අපිට පුළුවන් ධර්මයේ විමසා බලන්නට. ඊට පස්සේ ඔබට දැන් ධර්මයේ විමසනකොට දේශනා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් බික්කවේ පහතබ්බා, රූපා බික්කවේ පහතබ්බා. මහා නැස ප්‍රහාණය කළ යුතුයි, රූපේ ප්‍රහාණය කළ යුතුයි. ඒක දැන් අපිට හම්බ වෙනවා දස්සනේන පහතබ්බා. දර්ශනයෙන් ප්‍රහාණය කරන්නද තියෙන, භාවනාවෙන් ප්‍රහාණය කරන්නද තියෙන. ඒකට රූපේ අපි කතා කළේ නේව දස්සනේන භාවනායේ පහතබ්බා. දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු නෑ කියලා. එහෙනම් ඇයි මෙතනදී මේ පහතබ්බා කියලා කියන්නේ? එතනදී ප්‍රහාණය කළ යුතු නම් එහෙනම් මේකේ එන්න ඕනේ එක්ක දර්ශනයෙන් හෝ එක්ක භාවනාවෙන් ප්‍රහාණය වෙන දෙයක් හැටියට. ඇයි ඇස දර්ශනයෙන් ප්‍රහාණය කරන්න කියලා එහෙනම් මේ කිව්වේ? ඇයි ඇස මේ විදිහට ප්‍රහාණය කරන්න කියලා කිව්වේ ඇයි? එතකොට ඇස දර්ශනයටද භාවනාවද ප්‍රහාණය කළ යුත්තේ කියන එක පිළිබඳව ඔබ විමසනකොට ඔබට දකින්න පුළුවන්. එතකොට මේ කියන්නේ රූපයක් විදිහට තියෙන චක්කායතනේ නැමැති රූපේ දුරු කළ යුතුයි කියන එක ගැන නෙමෙයි. විඥාණය මේ ඇස මත පතිත වෙනවා, ඇස පැත්තේ නිමිති ගන්නවා කියන මේ ක්‍රියාව අවිද්‍යාවෙන් ඇති කරන දේ තමයි මෙතන දුරු කරන්න කියන්නේ. එතකොට මේක මේ දර්ශනයෙන් සහ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු මට්ටමක් නේද මේක? ඒකට ඔබට පුළුවන් ඒක ඒ ධර්මයේ හරියට අර්ථය විශ්ලේෂණය කරගන්නට. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන තැනකට මොන න්‍යායකට හිත තියලාද කියන එක ඔබටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසායි මේ ධර්ම කාරණාවන් ඔබට ඊටාම වැදගත් වන්නේ ඔබේ ජීවිතයට ධර්ම අර්ථයන් විමසන්නට ඊටමත් ප්‍රයෝජනවත් වෙනවා කියලා කිව්වේ. ඉතින් කල්පනා කරගන්න හැමදෙනාම අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පරමයෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ සියලු කුසල ධර්මයන් මේ ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඊගේම අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා
නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර මෑණියන් විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා මාර්තු 3 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන නාමලී දියණියට ආශිර්වාද කරන්නට. ඒ වගේම ආරණ්‍ය සේනාසනයේ සහ සියලුම ස්වාමින් වහන්සේලාටත් මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මිය පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාටම දෙමව්පියන් ඇතුළු සෑම සියලු ඥාති වර්ගයාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ජයරාණි කොඩිකාර මෑණියන් නමින් මෙලෝ වශයෙන් හෝ සාංශාරික වශයෙන් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ටත් ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටත් මේ පින තමන් කළ පිනක් වේ සතුටින් සාධනාදීන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මාර්තු 3 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන නාමලී දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට අදහස් කරනවා. දායකත්වයෙන් කටයුතු කළ ජයරාණි කොඩිකාර මෑණියන්ටත් උපන්දිනය සිහිපත් කරන නාමලී දියණියටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් සති ටීවී YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේහි සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහා මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.